අයිබෝන් ළමයි. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරමාණු වල ඉලෙක්ට්‍රෝනික ශක්තිමට්ටම් පිළිබඳ සංකල්ප. බලමු මේ ඒකකයේ යටතේ පරමාණුක ව්‍යුහය යටතේ පරමාණුක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල ඇති බවට සාක්ෂි තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පරමාණුක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල ඇති බවට සාක්ෂි වශයෙන් සාක්ෂි දෙකක් ඉදිරිපත් කරනවා. පළවන සාක්ෂිය තමයි මූලද්‍රව්‍යයන්ගේ අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන්. දෙවෙනි සාක්ෂිය තමයි මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක වර්ණාවලි හැදෑරීමෙන්. අපි තවම මේ අනුයාත අයනීකරණ ශක්ති හැදෑරීම කළේ නැහැ. ඒ වගේම පරමාණුක වර්ණාවලි හැදෑරීම කරෙත් නැහැ. නමුත් මේ සාක්ෂි දෙක තමයි මේ ආරම්භයේදී කිව්වේ. මෙන්න මේවා හැදෑරීමෙන් අපිට පුළුවන් තහවුරු කරන්න පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ශක්ති අවස්ථාවන්ට බෙදී ඇති බව. අපි මුලින්ම බලමු අද අයනීකරණ ශක්ති හැදෑරීමෙන් පරමාණුක ඉලෙක්ට්‍රෝන ශක්ති අවස්ථාවන්ට බෙදෙන බව කොහොමද තහවුරු කරන්නේ කියලා. ඒ නිසා බලමු අයනීකරණ ශක්තිය ගැන හදාරන්න. මොකද මේ අයනීකරණ ශක්තිය කියලා කියන්නේ? මූලද්‍රව්‍ය පරමාණුකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට යම් ශක්ති ප්‍රමාණයක් දීමට සිදු වෙනවා. ඇයි? පරමාණුවේ ඉලෙක්ට්‍රෝන නෂ්ටයට බැඳලා තියෙනවා. මේ නෂ්ටයට බැඳීම බිඳලා ඉලෙක්ට්‍රෝනය නෂ්ටයේ තියෙන ආකර්ෂණයෙන් බිඳලා ඉලෙක්ට්‍රෝනය පරමාණුවෙන් ඉවත් කිරීමට යම්කිසි ශක්ති ප්‍රමාණයක් දීමට සිද්ධ වෙනවා. අන්න ඒ ශක්ති ප්‍රමාණය අපි හඳුන්වනවා අයනීකරණ ශක්තිය හැටියට. මේ බලන්න මූලද්‍රව්‍ය පරමාණුවකින් එහි ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට ලබා දිය යුතු ශක්තිය තමයි සාමාන්‍යයෙන් අයනීකරණ ශක්තිය කියලා හඳුන්වන්නේ. පරමාණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තිය. අයනීකරණ ශක්තියේ සංකේතය I. අපි දැන් බලමු ප්‍රථම අයනීකරණ ශක්තිය. පරමාණුවක් කියන්නේ හැට නොපෙනෙන කුඩා අංශුවක්. මේ වගේ පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තිය පරීක්ෂණාත්මකව සෙවීම ටිකක් අපහසුයි. ඒ නිසා අපි තීරණය කරනවා පරමාණු මවුලයකින් පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තිය සහ එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ මේ වගේ පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවකින් නැත්නම් පරමාණු මවුලයකින් ඉලෙක්ට්‍රෝනත් මවුලයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තිය පරීක්ෂණාත්මකව සොයන්න උත්සාහ කරනවා. පළවන අයනීකරණ ශක්තිය අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහට. බලන්න වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයේ පරමාණු මවුලයකින් ඔබ දන්නවා අපි X කියන මූලද්‍රව්‍ය ගත්තොත් මෙන්න වායුමය අවස්ථාවේ පවතින X මූලද්‍රව්‍ය පරමාණුවක්. එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ මේ විදිහට එක පරමාණුවකින් එක ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ පරමාණු 10ක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන 10ක් ඉවත් කරනවා. පරමාණු ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව ගත්තොත් ඉලෙක්ට්‍රෝනත් ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාවක් ඉවත් කරනවා. පරමාණු මවුලයක් ගත්තොත් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කරනවා. මෙන්න මේ විදිහට පරමාණු
ඒ කියන්නේ වායුමය අවස්ථාවේ ඇති පරමාණු මවුල එකකින් ඉලෙක්ට්‍රෝන මවුල එකක් ඉවත් කිරීමට දිය යුතු ශක්තියට කියනවා ඒ මූලද්‍රව්‍යයේ පළමු නැත්නම් ප්‍රථම අයනීකරණ ශක්තිය. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයේ පරමාණු මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කර වායුමය අවස්ථාවේ පවතින ඒක ධනායන මවුලයක් බවට සම්පූර්ණයෙන්ම පත් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය වන ශක්තියට කියනවා ඒ මූලද්‍රව්‍යයේ ප්‍රථම අයනීකරණ ශක්තිය. ඒකකය ශක්තිය ඒකකය ජූල් හෝ කිලෝ ජූල්. නමුත් මවුලයක් සඳහානේ මවුල එකක් සඳහා මේ ශක්ති ප්‍රමාණය පාවිච්චි වුණේ. ඒ නිසා කියනවා මවුලයට ජූල් නැත්නම් මවුලයට කිලෝ ජූල්. මේ තමයි ඒකක. පළවන අයනීකරණ ශක්තිය ඒකක මවුලයට ජූල් හෝ කිලෝ ජූල්. තර ප්‍රථම අයනීකරණ ශක්තියට අදාළ තුලිත රසායනික සමීකරණය කිව්වොත් මෙන්න මේ වගේ සමීකරණයක් දෙන්න පුළුවන්. අපි හිතමු capital A. A නැමැති මූලද්‍රව්‍ය ගත්තොත් A නැමැති මූලද්‍රව්‍යයේ ප්‍රථම අයනීකරණ ශක්තියට අදාළ තුලිත රසායනික සමීකරණය කියලා ලියන්න කිව්වොත් මෙන්න මේ විදිහට ලියන්න ඕන. A ධන වායු ධන ඉලෙක්ට්‍රෝන. භෞතික අවස්ථාව වායුමය අවස්ථාව තෝරාගත යුතුයි. වායුමය අවස්ථාවේ ඇති පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ලේසි. වායුමය අවස්ථාවේ පරමාණු තුන එකිනෙකට ඈතින්. ඒ නිසා ඒ පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම ඉතා පහසුයි. ද්‍රව ඝන අවස්ථාව ගත්තොත් පරමාණු එකට බැඳලා තියෙන්නේ. ඒ නිසා ලේසිම අවස්ථාව හැටියට වායුමය අවස්ථාව තෝරා ගන්නවා. මේ තමයි ප්‍රථම අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය. ඒ කියන මූලද්‍රව්‍යයේ අපි හිතමු Y නැමැති මූලද්‍රව්‍යයක ප්‍රථම අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය මේ Y වල ප්‍රථම අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය. සංකේතය පළවන අයනීකරණ ශක්තිය I1 සංකේතය I1 ප්‍රථම අයනීකරණ ශක්තිය. දැන් අපි බලමු දෙවන අයනීකරණ ශක්තිය ගැන. ඔබ ඉගෙන ගත්තා පළමු අයනීකරණ ශක්තිය කියලා කියන්නේ වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය පරමාණු මවුලයකින් ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තිය. සරලව කියනවා නම් වායුමය අවස්ථාවේ ඇති පරමාණුවකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තිය. දැන් දෙවන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ පළමු ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා පස්සේ සෑදෙන ඒක ධන කැටයනින්. අන්නේ ඒක ධන කැටයනින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තියට කියනවා දෙවන අයනීකරණ ශක්තිය. බලන්න දෙවන අයනීකරණ ශක්තිය අර්ථ දැක්වීමේදී වායුමය අවස්ථාවේ පවතින ඒක ධන කැටයනේ අයන මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තියට අපි කියනවා දෙවන අයනීකරණ ශක්තිය. වායුමය අවස්ථාවේ පවතින මූලද්‍රව්‍යයේ ඒක ධනායන මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කර සම්පූර්ණයෙන්ම වායුමය අවස්ථාවේ පවතින දිත්ත ධනායන බවට පත් කිරීමට අවශ්‍ය වන ශක්තියට කියනවා දෙවන අයනීකරණ ශක්තිය. අපි බලමු දෙවන අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය. X මූලද්‍රව්‍ය මේ වායුමය අවස්ථාවේ පවතින ඒක ධන අයන මවුලයකින්
ඉලෙක්ට්‍රෝනත් මවුලයක් ඉවත් කරන්න ඕන. එතකොට එනවා ද්විත්ව ධනායන. Xc දෙවන අයනීකරණ ශක්තිය. දැන් දෙවන අයනීකරණය කියලා කිව්වේ ඒක ධනායනයකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. තුන්වන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ දෙවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන් පස්සේ ලැබුණු ද්විත්ව ධන කැටයනින් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. ඒ තුන්වන අයනීකරණ ශක්තිය. මේ තියෙන x ධන 2 වායමය අවස්ථාවේ ඇති අයන මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කිරීමට දිය යුතු ශක්තිය. ඔබ දන්නවා පළවන දෙවන තුන්වන අයනීකරණ ශක්තිය අර්ථ දැක්වීමේදී එක අයනයකින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම කළත් ඒ සඳහා තෝරගන්නවා අයන මවුල එකක්. අයන මවුලයකින් ඉලෙක්ට්‍රෝන මවුලයක් ඉවත් කිරීම අන්න ඒ සඳහා දිය යුතු ශක්තියට අපි කියනවා තුන්වන අයනීකරණ ශක්තිය. ඒකේ සංකේතය I3. දෙවන අයනීකරණ ශක්තියේ සංකේතය I2. පළවන අයනීකරණ ශක්තියේ සංකේතය I1. දැන් බලමු අපි මේ බලන්න මූලද්‍රව්‍යක පළවන අයනීකරණ ශක්තිය සෝඩියම්. පොටෑසියම් වල ප්‍රථම අයනීකරණ ශක්තිය. මෙන්න මේ විදිහට තමයි සමීකරණ ලියන්නේ. අයනීකරණ ශක්තියට අදාළ සමීකරණ ලියන්නේ කියලා කිව්වොත් ඔය විදිහට ලියන්න ඕන. හැබැයි මතක තියාගන්න වායුමය අවස්ථාව අමතක කරන්න එපා. අනිවාර්යයෙන්. දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ සෝඩියම් ඒක ධනායනයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. සෝඩියම් වල දෙවන අයනීකරණ ශක්තිය. පොටෑසියම් වල දෙවන අයනීකරණ ශක්තිය කියන්නේ පොටෑසියම් ඒක ධනායනයෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. දැන් තුන්වන අයනීකරණ ශක්තිය කියලා කියන්නේ අපි ගමු පොටෑසියම් වල තුන්වන අයනීකරණ ශක්තිය. පොටෑසියම් ද්විත්ව ධනායනයෙන් තුන්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න වෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරපු අයනයෙන්නේ. ඒතර ද්විත්ව ධනායනයෙන් තුන්වන අයනීකරණ ශක්තිය. දැන් මැග්නීසියම් වල අපි તો මේ සියල්ලම අපි අමතක කළා. මැග්නීසියම් වල සඳහා I3 තුන්වන අයනීකරණ ශක්තිය. මේකට අදාළ සමීකරණය තුන්වන අයනීකරණ ශක්තිය. තුන්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ ද්විත්ව ධනායනයෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කරපු අයනයෙන්. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කළා හැදිච්ච අයනයෙන් තමයි ඊළඟ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ. මෙන්න තුන්වන අයනීකරණ ශක්තියට අදාළ සමීකරණය. මේ I3 මැග්නීසියම් වල පස්වන අයනීකරණ ශක්තිය කියලා ගත්තොත් පස්වන එක පස්වන අයනීකරණ ශක්තිය අපි ගන්නවා මැග්නීසියම් වල පස්වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්නේ මැග්නීසියම් වල හතරවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරාට පස්සේ. ඒතර මැග්නීසියම් වල හතරවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරාන් පස්සේ එන අයනය තමයි Mg ධන 4.
මෙන්න මේ අවස්ථාවෙන් තමයි ඊළඟ ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ඕනේ. මේ මැග්නීසියම් වල පස්වන අයනීකරණ ශක්තිය. දැන් ඔබට පැහැදිලි ඇති මූලද්‍රව්‍යයක අයනීකරණ ශක්තිය. පළවන, දෙවන, තුන්වන, හතරවන යනාදී අයනීකරණ ශක්තිය වලට අදාළ සමීකරණ. අපි උදාහරණයක් හැටියට ගමු. ලිතියම් සඳහා ලිතියම් වල පරමාණු ක්‍රමාංකය 3යි. ලිතියම් වලට පුළුවන් ලිතියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා. මේ ඉලෙක්ට්‍රෝන 3 අණු පිළිවෙලින් ඉවත් කරගෙන යන්න. අණු පිළිවෙලින් ඉවත් කිරීමේදී ලිතියම් සඳහා ලැබෙනවා ප්‍රථම අයනීකරණ ශක්තිය, දෙවන අයනීකරණ ශක්තිය, තුන්වන අයනීකරණ ශක්තිය. පරමාණු ක්‍රමාංකය 3යිනේ, ඉලෙක්ට්‍රෝන 3යිනේ තියෙන්නේ. ඒ නිසා උපරිම වශයෙන් ඉලෙක්ට්‍රෝන 3 ඉවත් කළ හැකියි. ලිතියම් සඳහා අයනීකරණ ශක්තිය තියෙන්නේ පළවන, දෙවන, තුන්වන. මෙන්න මේ අවස්ථා තුන. ලිතියම් වායු. මේ පළවන අයනීකරණ ශක්තිය I1ට අදාළ සමීකරණය. ලිතියම් ධනායන ඉලෙක්ට්‍රෝන ඉවත්. ලිතියම් වල දෙවන අයනීකරණ ශක්තිය මේ තියෙන්නේ. ලිතියම් වල දෙවන අයනීකරණය කියන්නේ පළවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරපු ධන අයනයෙන් දෙවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න. මේ දෙවන අයනීකරණ ශක්තිය. ලිතියම් වල තුන්වන අයනීකරණ ශක්තිය කියන්නේ මෙන්න මේ අවස්ථාව. ලිතියම් ධන දෙක අයනයෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම. මේ ආකාරයට ලිතියම් සඳහා අයනීකරණ ශක්ති කිහිපයක් දෙන්න පුළුවන්. පළවන, දෙවන, තුන්වන. මෙන්න මේ ලිතියම් සඳහා ඉදිරිපත් කළ හැකි පළවන, දෙවන, තුන්වන අයනීකරණ ශක්තියින් ඒ මූලද්‍රව්‍යයේ අනුයාත අයනීකරණ ශක්තිය ලෙස හඳුන්වන්න පුළුවන්. ලිතියම්හි අනුයාත අයනීකරණ ශක්තිය ලෙස ඔය තමයි ලිතියම් වල අනුයාත අයනීකරණ ශක්තිය. යම්කිසි මූලද්‍රව්‍යයක අනුයාත අයනීකරණ ශක්තිය කියන්නේ එහි පළවන, දෙවන, තුන්වන, හතරවන යනාදී අයනීකරණ ශක්තිය. ඕනම මූලද්‍රව්‍යයක් සඳහා අනුයාත අයනීකරණ ශක්තියින් තියෙනවා. දැන් අපි ගත්තොත් ලිතියම් සඳහා අනුයාත අයනීකරණ ශක්තියින් තියෙන්නේ 3යි. ඉලෙක්ට්‍රෝන 3යි තියෙන්නේ. කාබන් ගත්තොත් පරමාණු ක්‍රමාංකය 6යි. කාබන් වලට අනුයාත අයනීකරණ ශක්තියින් 6ක් ඉදිරිපත් කරන්න පුළුවන්. පළවන, දෙවන, තුන්වන, හතරවන, පස්වන, හයවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. මූලද්‍රව්‍යයක අනුයාත අයනීකරණ ශක්තිය. මූලද්‍රව්‍යයක පළමුවන, දෙවන, තුන්වන යනාදී අයනීකරණ ශක්තිය එම මූලද්‍රව්‍යයේ අනුයාත අයනීකරණ ශක්තිය ලෙස හඳුන්වනවා. ඔබට දැන් පැහැදිලි ඇති මොකද්ද මේ අනුයාත අයනීකරණ ශක්තිය කියන්නේ. එතකොට අපි ගත්තොත් හීලියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 2යිනේ තියෙන්නේ. ඒ නිසා හීලියම් වලට තියෙන අනුයාත අයනීකරණ ශක්තිය 2යි. පළවෙනි එකයි දෙවෙනි එකයි. අපි හිතමු කාබන් පරමාණු ක්‍රමාංකය 6යි කාබන් වල. ඒ නිසා කාබන් සඳහා අනුයාත අයනීකරණ ශක්තිය පුළුවන් 6ක් ඉදිරිපත් කරන්න. පළවන, දෙවන, තුන්වන, හතරවන, පස්වන, හයවන. ඒ කාබන් වල අනුයාත අයනීකරණ ශක්තිය 6. කාබන් වලට අනුයාත අයනීකරණ ශක්තිය මේ කාබන් වල අනුයාත අයනීකරණ ශක්තිය 6ක් තියෙනවා. ඒ අනුයාත අයනීකරණ ශක්තිය 6
දාදාල දත්ත මේ ප්‍රස්ථාරගත කරලා තියෙනවා. බලන්න මේ ප්‍රස්ථාරය අනුව අපිට කියන්න පුළුවන් දේවල්. කාබන් වල පළවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට වඩා දෙවෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම අමාරුයි. එන්න ශක්තිය වැඩි වෙනවා. දෙවෙනි එකට වඩා තුන්වෙනි එක අමාරුයි. ඊට වඩා හතරවෙනි එක අමාරු බව පේනවා. එන්න ශක්තිය වැඩි වීමත් වෙන ආරෝහණය. මේ විදිහට ඉලෙක්ට්‍රෝන 6 ඉවත් කිරීමට දිය යුතු ශක්තිය මේ තියෙන්නේ. මේ IN කියලා කියන්නේ අයනීකරණ ශක්තිය. n සමාන 1 නම් පළවෙනි එක. n සමාන 2 නම් I2, n සමාන 3 නම් I3, n සමාන 4 නම් I4 මේ තියෙන්නේ. n සමාන 5 කියන්නේ පස්වන අයනීකරණ ශක්තිය. පස්වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම මේ. තිරසක්ෂය ඉවත් කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මේ පළවෙනි එක. ඔය ආදී වශයෙන් අනිවාර්ය අයනීකරණ ශක්තිය අගයන් වෙනස් වන හැටි මේ ප්‍රස්ථාර ඇඳලා තියෙන්නේ. මේ ප්‍රස්ථාරයෙන් මොනවද අපිට කියන්න පුළුවන්? බලන්නකො පරමාණුවෙන් ඉලෙක්ට්‍රෝන 6 ඉවත් කිරීමේදී ඉතාමත්ම පහසුවෙන් ඉලෙක්ට්‍රෝන 4ක් ඉවත් කරලා තියෙනවා. මේ බලන්න පළවන, දෙවන, තුන්වන, හතරවන. 1 2 3 4. පළවන, දෙවන, තුන්වන, හතරවන. අයනීකරණ ශක්තිය අගයන් මේ සාපේක්ෂව අඩුයි. නමුත් පස්වන සහ 6 වන ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා තියෙන වඩාත් අපහසුවෙන් පේනවනේ. අයනීකරණ ශක්තිය සාපේක්ෂව ඉතා ඉහළයි. එනිසා මේ පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 6 ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි. වඩාත් ස්ථායි සැකසුමකින් ඉලෙක්ට්‍රෝන 2ක් තිබුණු බව පෙනී යනවා. අවසාන ඉලෙක්ට්‍රෝන 2 වඩාත් අපහසුවෙන් ඉවත් කළා තියෙනවා. මේ නිසා පරමාණු ඇති ඉලෙක්ට්‍රෝන 6 ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන 4යි. ඊට සාපේක්ෂව ස්ථායි සැකසුමකින් බැඳුණු ඉලෙක්ට්‍රෝන 2යි. I1 සිට I4 දක්වා මේ පළවන සහ හතරවන I1 සිට I4 දක්වා වන අගයන් සාපේක්ෂව අඩු අගයන් බැවින් පරමාණුවේ ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4කි. ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන තමයි ලේසියෙන් ඉවත් කරලා තියෙන්නේ. එනම් තරමක් අස්ථායි සැකසුමකින් බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි. ලිහිල්ව බැඳෙනවා කියන්නේ පරමාණු ටිකක් අස්ථායි සැකසුමකින් වෙන්නේ නැති ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන්න ඇත්තේ. බලමු ඉතිරි ඉලෙක්ට්‍රෝන 2 ඉවත් කිරීම වඩාත් අපහසුවෙන්. ඒ කියන්නේ අවසාන ඉලෙක්ට්‍රෝන 2 ඉවත් කළා තියෙන අමාරුවෙන්. වැඩි ශක්ති ප්‍රමාණ දීලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 2ක්. ඉතාමත් ස්ථායි සැකසුමකින් තියෙන මේ තියෙන්නේ I5 I6 සැලකිය යුතු වශයෙන් ඉහළ අගයන්. තවද I4 සහ I5 අතර කැපී පෙනෙන ශක්ති වෙනස. මෙතනයි පැහැදිලි ශක්ති වෙනසක් තියෙනවා. මේකෙන් තහවුරු වන්නේ පස්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කළා තියෙන්නේ. වඩාත් ස්ථායි ඉලෙක්ට්‍රෝන සැකසුම බිඳලීමෙන්. ඉතාමත් ස්ථායි ඉලෙක්ට්‍රෝන සැකසුම බිඳීමෙන් මින් තහවුරු වන්නේ පස්වන ඉලෙක්ට්‍රෝන ඉවත් කර ඇත්තේ. ඉතාමත් ස්ථායි ඉලෙක්ට්‍රෝන සැකසුම බිඳීමෙන්. එබැවින් කාබන් පරමාණු ඉලෙක්ට්‍රෝන 2ක් වඩාත් ස්ථායි සැකසුමක. ඒ කියන්නේ කාබන් වල තියෙන ඉලෙක්ට්‍රෝන 6න් ඉලෙක්ට්‍රෝන 2ක් ඉතාමත් ස්ථායි සැකසුමක තියෙනවා. තවත් ඉලෙක්ට්‍රෝන 4ක් අස්ථායි සැකසුමක තියෙනවා. ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන 4යි කියන අස්ථායි සැකසුමක. ළමයි මේ ඉලෙක්ට්‍රෝන වලට ස්කන්ධයක් තියෙනවා. මේ අනුව කාබන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන 6න් ඉලෙක්ට්‍රෝන 2ක් ස්ථායි සැකසුමක, ඉලෙක්ට්‍රෝන 4ක් අස්ථායි සැකසුමක. ඉලෙක්ට්‍රෝන කියන්නේ ස්කන්ධ ඇති අංශු. ස්කන්ධයක් ඇති අංශුවක් ස්ථායි සැකසුමක තියෙනවා නම් ශක්තිය අඩුයි. ස්කන්ධයක් ඇති අංශුවක් අස්ථායි සැකසුමක තියෙනවා නම් ශක්තිය වැඩි. අපි මේ ස්කන්ධයක් ඇති පදාර්ථයක් ඉහළින් තිබුවොත් ශක්තිය වැඩි ශක්තිය අවස්ථාව. පහළින් තිබුවොත් බිම තිබුවොත් ශක්තිය අඩුයි වඩා ස්ථායි.
වඩා ස්ථායි නම් ශක්තිය අඩුයි. අස්ථායි නම් ශක්තිය වැඩි. වැඩි ශක්තිය අවස්ථාවක තිබුණොත් ඒක අස්ථායි. අඩු ශක්තිය අවස්ථාවක තිබුණොත් ඒක ස්ථායි. මේ අනුව කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 6 ගත්තොත් මේ ඉලෙක්ට්‍රෝන 6 ඔබ දැක්කා. ඉලෙක්ට්‍රෝන 4ක් ලේසියෙන් ඉවත් කළා. අස්ථායි සැකසුමක. ඒක ලේසියෙන් ඉවත් කරන්න පුළුවන් උනේ. අස්ථායි නම් ශක්තිය වැඩි. අස්ථායි නම් ශක්තිය වැඩි. ඉලෙක්ට්‍රෝන 4ක් අස්ථායි කියන්නේ ශක්තිය වැඩි. වැඩි ශක්තිය. ඉලෙක්ට්‍රෝන දෙකක් ඉතාමත් ස්ථායි සැකසුමක. ඒ කියන්නේ අඩු ශක්තිය. අපි හිතමු පොළොව තලයේ මොන හරි වස්තුවක් තියලා තියෙනවා. වඩා ස්ථායි අඩු ශක්තිය. අපි මේසයක් මත තියෙනවා. තර ශක්තිය වැඩි. ඒක අස්ථායි. ඊට වඩා ඉහළින් අපි මේක එල්ලලා තියෙනවා. තවත් ශක්තිය වැඩි. තවත් අස්ථායි. ශක්තිය වැඩි වෙන්න ඒක අස්ථායි. ස්ථායි නම් ශක්තිය අඩුයි. ඒ වගේ මේ ඉලෙක්ට්‍රෝන 6න් දෙකක් වඩාත් ස්ථායි. ඒවයි ශක්තිය අඩුයි. අස්ථායි ඉලෙක්ට්‍රෝන වල ශක්තිය වැඩි. මේ අනුව කාබන් පරමාණුවේ ළමයි ඉලෙක්ට්‍රෝන 6 ශක්තිය අතින් ගත්තොත් අඩු ශක්තිය අවස්ථාවක ඉලෙක්ට්‍රෝන 2යි වැඩි ශක්තිය අවස්ථාවක ඉලෙක්ට්‍රෝන 4යි. මේ අනුව කාබන් පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන ශක්තිය අවස්ථා දෙකකට බෙදලා තියෙනවා. මේ බලන්න. කාබන් පරමාණුවේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන 6 ඉවත් කිරීමට දිය යුතු ශක්ති ප්‍රස්ථාරය මේ තියෙන්නේ. ඒ ශක්ති ප්‍රස්ථාරය ඔබ දැක්කා ඉලෙක්ට්‍රෝන දෙකක් වඩාත්ම අපහසුයෙන් ඉවත් කරලා තියෙනවා. ඒ කියන්නේ වඩාත් ස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන මේ තියෙන්නේ. මේ නෂ්ටිය ස්ථායි සැකසුම කියන්නේ අඩු ශක්තිය. තවත් ඉලෙක්ට්‍රෝන 4ක වැඩි ශක්තිය සාපේක්ෂව අස්ථායි මේ තියෙන්නේ. දැන් සමහර වෙලාවට කෙනෙකුට ප්‍රශ්නයක් එනවා මේ අයනීකරණ ශක්තිය. මේ අයනීකරණ ශක්තිය. නමුත් මේ ඉලෙක්ට්‍රෝන දෙකේ ශක්තිය අඩුයි කියලා අපි කියන්නේ. මෙතන කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන දෙකට වැඩි ශක්තිය තියෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකට වැඩි ශක්තිය නෙවෙයි මේ තියෙන්නේ. මේ තියෙන අයනීකරණ ශක්තිය. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තිය මේ තියෙන්නේ. ඒකෙන් කියවෙන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් කිරීමට දිය යුතු ශක්තිය උපරිම කියන්නේ වඩාත් ස්ථායි බව. ඉලෙක්ට්‍රෝන දෙකක් වඩාත්ම ස්ථායි සැකසුමකින් තියෙන බව. මේ තියෙන ඉලෙක්ට්‍රෝන වල ශක්තිය නෙවෙයි මේ තියෙන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට දිය යුතු ශක්තිය. වඩාත් ස්ථායි අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඒ කියන්නේ අඩුම ශක්තිය අවස්ථාව මේ තියෙන්නේ. ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන 4ක් අස්ථායි සැකසුමක. මේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන 4 ලේසියෙන් ඉවත් කරන්න පුළුවන්. ලිහිල්ල බැඳෙන ඉලෙක්ට්‍රෝන 4ක්. ඒ කියන්නේ අස්ථායි සැකසුමක ශක්තිය වැඩි. ඔබ පහළ පන්තිවලදී ඉගෙන ගත්ත පරිදි කාබන් පරමාණුවේ ඉලෙක්ට්‍රෝන 6 ශක්ති මට්ටම් දෙකකට බෙදනවා කියලා ඉගෙන ගන්න. කේවල 2යි එල්වල 4යි. අන්නේ අවස්ථාව තමයි අපි දැන් අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන් ඔප්පු කළේ. ඉලෙක්ට්‍රෝන දෙකක් ස්ථායි සැකසුමක අඩු ශක්තිය. ඉලෙක්ට්‍රෝන 4ක් අස්ථායි සැකසුමක වැඩි ශක්තිය. අස්ථායි වෙන ශක්තිය වැඩි වෙනවා. මේ අනුව කාබන් පරමාණුවේ මෙන්න නෂ්ටිය ඉලෙක්ට්‍රෝන 6 ශක්ති අවස්ථා දෙකකට බෙදලා තියෙනවා. අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන් මේ වන විට ඒ ඔප්පු කළේ මූලද්‍රව්‍ය පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බෙදී ඇති බව. දැන් බලමු තවත් අවස්ථා. ඇලුමිනියම් වල ප්‍රථම අයනීකරණ ශක්ති 5. මේ ආගයන් තියෙන්නේ මෝලයට කිලෝජූල් 577 1800 2700 500 1800 2700 සාමාන්‍ය විදිහට වැඩි වෙනවා. 500 1800 2700 සාමාන්‍ය විදිහට වැඩි වෙනවා. බලන්න හතරවන අයනීකරණ ශක්තිය 11577යි. එක පාට 2700 ගාව ඉඳලා 11000 වෙලා. මේ වෙනස 1300ක විතර. මේ වෙනස 1000ක විතර.
නමුත් මේ වෙනස මෙතන තියෙන 8000ක විතර වෙනසක්. එකපාරට වැඩි වෙලා. ඒ කියන්නේ කැපී පෙනෙන වෙනසක්. ඇලුමිනියම් පරමාණුවේ ඇති ඉලෙක්ට්‍රෝන ඉවත් කරගෙන ගියත් අණුපිළිවෙලින් ඉලෙක්ට්‍රෝන 3ක් ඉතා පහසුවෙන් ඉවත් කරලා තියෙනවා. පළවන දෙවන තුන්වන මේ අයනීකරණ ශක්තිය ඉතා පහසුවෙන් ඉවත් කරලා තියෙනවා. නමුත් මේ අයනීකරණ ශක්තිය පහ ගත්තොත් පළවෙනි තුනේ ඉතා අඩු වගයන් ඊට සාපේක්ෂව ඉතිරි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම වඩාත් අපහසුවෙන් වෙලා තියෙනවා. මෙතන මේන් තීරණය කරන්න පුළුවන්. ඇලුමිනියම් පරමාණු ඉලෙක්ට්‍රෝන 13ක් තියෙන 5යි ගත්තේ. ඒ 5න් ඉලෙක්ට්‍රෝන 3ක් ලිහිල්ව බැඳුණු බව අස්ථායි සැකසුමකින් පැවති බව. ඉලෙක්ට්‍රෝන 5ක් ගැන විතරයි සාකච්ඡා කරන්නේ. 5න් 3ක් අස්ථායි සැකසුමක. අස්ථායි නම් ශක්තිය වැඩි. ඉලෙක්ට්‍රෝන 2ක් ඉතා ස්ථායි සැකසුමක. එනම් ශක්තිය අඩුයි. මේ අනුව ඉලෙක්ට්‍රෝන 5යි සැලකුවේ 5න් ඉලෙක්ට්‍රෝන 3ක් වැඩි ශක්ති අවස්ථාවක අස්ථායි. ඉලෙක්ට්‍රෝන 2ක් අඩු ශක්ති අවස්ථාවක ස්ථායි. මේ අනුව මේ ඉලෙක්ට්‍රෝන 5 ශක්ති අවස්ථා දෙකකට බෙදලා තියෙනවා. බලන්න. ඇලුමිනියම් පරමාණු ඇති ඉලෙක්ට්‍රෝන වලින් ඉලෙක්ට්‍රෝන 3ක් ඉතාමත් පහසුවෙන් ඉවත් කරගෙන ඇති අතර පේනව නේද? පළවන දෙවන තුන්වන අයනීකරණ ශක්තිය ඉතාමත්ම අඩුයි. ඒ නිසා ඉලෙක්ට්‍රෝන 2ක් ඉවත් කිරීම මේ ඉලෙක්ට්‍රෝන 3ක් ලේසියෙන් ඉවත් කරලා තියෙනවා. පහසුවෙන්ම ඊට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන 2ක් වඩාත් අපහසුවෙන් ඉවත් කරලා තියෙනවා. මින් නිගමනය කළ හැක්කේ පරමාණුවේ අස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන 3ක් ඇති බව ලේසියෙන් ඉවත් කරපු අස්ථායි සැකසුමක ඇත්තේ. ඉතාමත් අමාරුවෙන් ඉවත් කරපු මේ ඉලෙක්ට්‍රෝන 2 ස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන 2ක් පවතින බව. එසේනම් මෙන්න ඇලුමිනියම් වල ඉලෙක්ට්‍රෝන 5යි සැලකුවේ. ඒ 5න් 3ක් අස්ථායි සැකසුමක. අස්ථායි කියන්නේ ශක්තිය වැඩි ශක්ති අවස්ථාව. ස්ථායි කියන්නේ අඩු ශක්ති අවස්ථාව. මේ අනුව ඉලෙක්ට්‍රෝන 2ක ශක්තිය අඩුයි අඩු ශක්ති. ඉලෙක්ට්‍රෝන 3ක වැඩි ශක්තිය. මේ අනුව පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ශක්ති අවස්ථා දෙකකට බෙදෙනවා. දෙකකට අපි මේ කතා කළේ පරමාණුක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බෙදී ඇති බව. ඒ සඳහා උදාහරණ දෙකක් ගත්තා. කාබන් සහ ඇලුමිනියම්. ඒ අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන් ඔබ ඒ තහවුරු කළේ පරමාණුක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බෙදී ඇති බව. දැන් බලමු ඊළඟ අවස්ථාව. මූලද්‍රව්‍ය පිහිටි කාණ්ඩය තීරණය කිරීම. ආවර්ත වගුවේ ඔබ දන්නවා පළවන කාණ්ඩය. පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. මේ බලන්න. ලිතියම්, සෝඩියම්, පොටෑසියම් පරමාණු ක්‍රමාංක 3 11 19. ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටමට බෙදුණු ආකාරය ඉලෙක්ට්‍රෝන 3යි 2යි 1යි KL. ඉලෙක්ට්‍රෝන 11 2 8 1 මේ විදිහට ඔබ ඉගෙනගෙන තිබුණා පහළ පන්තිවලදී. ඉලෙක්ට්‍රෝන 3ක් නම් 2යි 1යි 11ක් නම් 2යි 8යි 1යි ශක්ති මට්ටම් 3කට 19ක් නම් 2යි 8යි 8යි 1 ලෙස
අපි අනුයාතායනීකරණ ශක්ති වලින් කළේ පරමාණු ඉලෙක්ට්‍රෝන මේ විදිහට ශක්ති මට්ටම් වලට බෙදෙන බව තහවුරු කිරීම, ඔප්පු කිරීම. බලන්න මේ ඉලෙක්ට්‍රෝන සැකසුම් අනුව අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා නම් අපි කියනවා මේ මූලද්‍රව්‍ය ආවර්තකයේ පළවන කාණ්ඩය. ඒ අනුව කාණ්ඩය තීරණය කරනවා මේ විදිහට මූලද්‍රව්‍ය පරමාණුක බාහිරතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනුව කාණ්ඩය තීරණය කරනවා. පිටතම ප්‍රධාන ශක්ති මට්ටමේ ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව එකක් නම් මේ පළවන කාණ්ඩය ලිතියම් සෝඩියම්. ආවර්තකයේ බෙරිලියම් සහ මැග්නීසියම් ඒ පරමාණු වල බාහිරතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක බැගින් තියෙනවා. මේ බලන්න බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් ආවර්තකයේ දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය පරමාණු ක්‍රමාංකය 4 12 20 ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බෙදෙන ආකාරය බෙරිලියම් ඉලෙක්ට්‍රෝන 4යි K වල 2යි L වල 2යි 12 2යි 8යි 2යි 20 2යි 8යි 8යි 2 බලන්න අවසාන ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙක බැගින් තියෙනවා. බෙරිලියම් මැග්නීසියම් කැල්සියම් මූලද්‍රව්‍ය පරමාණු වල පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලිහිල්ව බැඳිලා තියෙනවා. ඒ නිසා ආවර්තකයේ මේ මූලද්‍රව්‍ය දෙවන කාණ්ඩයට අයත් මූලද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. මේ තියෙන්නේ ප්‍රධානතම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් ලිහිල්ව බැඳිලා තියෙනවා නම් ආවර්තකයේ දෙවන කාණ්ඩය දෙක. ඔබ පහළ පන්තිවලදී ඉගෙන ගත්තේ ආවර්තකයේ තුන්වන කාණ්ඩය ලෙස බෝරෝන් ඇලුමිනියම්. නමුත් අපි උසස් පෙළ පන්තියේදී ඒ තුන්වන කාණ්ඩය ලෙස හඳුන්වන්නේ 13 වන කාණ්ඩය. ඒකට හේතුව ආවර්තකයේ 4 වන ආවර්තයේ මූලද්‍රව්‍ය තියෙන 18ක්. ඒ මූලද්‍රව්‍ය 18 වෙන්නේ මේ ආකාරයට පොටෑසියම් කැල්සියම් ස්කැන්ඩියම් ටයිටේනියම් වැනේඩියම් ක්‍රෝමියම් මැංගනස් අයන් කොබාල්ට් නිකල් කොපර් සිංක්. මෙතන තියෙන මූලද්‍රව්‍ය 10ක්. ඊගාවට එතනින් පස්සේ ගැලීලියම් ජර්මේනියම් ආසනික් සෙලේනියම් බ්‍රෝමීන් ක්‍රිප්ටන්. දැන් මේ බලන්න පහළ පන්තිවලදී ඔබ ඉගෙන ගත්තේ පරමාණු ක්‍රමාංකයේ 20 කැල්සියම් දක්වා විතරයි. මේ මූලද්‍රව්‍ය 10 ගැන අධ්‍යයනය කළේ නැහැ. නමුත් උසස් පෙළදී මේ මූලද්‍රව්‍ය 10ත් ඇතුළු ඉගෙන ගන්නේ. මේ නිසා ආවර්තකයේ මේ කැල්සියම් කියන්නේ දෙවෙනි කාණ්ඩය, පළවන කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය. එතනින් පස්සේ මේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍ය 10
තුන්වන කාණ්ඩය, හතරවන කාණ්ඩය, පහ යන ආදි වශයෙන් කාණ්ඩ අංකණය කරනවා මෙතන කාණ්ඩය 12 දක්වා. ඒ නිසා ආවෘත වගුවේ මෙන්න මේ කාණ්ඩය 13 වන කාණ්ඩය ලෙස හඳුන්වන්නේ. ඒ කාණ්ඩෙ උඩින් තියෙන්නේ බෝරෝන්, ඇලුමිනියම්. 14 වන කාණ්ඩයට තියෙන්නේ පාලපන්තුවලදී ඉගෙන ගත්ත කාබන් සහ සිලිකන්. 15 වන කාණ්ඩයට තියෙන්නේ පාලපන්තුවලදී 5 වන කාණ්ඩය ලෙස ඉගෙන ගත්ත නායිට්‍රජන්, ෆොස්ෆරස්. මේ ආදී වශයෙන් 13 වන කාණ්ඩය කියලා කියන්නේ පාලපන්තුවලදී ඉගෙන ගත්ත 3 වන කාණ්ඩය බෝරෝන්, ඇලුමිනියම්. පාලපන්තුවලදී ඉගෙන ගත්ත 4 වන කාණ්ඩය කාබන්, සිලිකන්. අපි මේ පන්තියේදී ඉගෙන ගන්නේ 14 කාණ්ඩය කියලා. ඒ නිසා කාණ්ඩ පිළිබඳව ඔබ දැනුවත් කිරීම මේ කලේ සුළු වශයෙන්. මේ අනුව ප්‍රධාන ශක්ති මට්ටමේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙනවා නම් 13 වන කාණ්ඩේ බෝරෝන්, ඇලුමිනියම්. 4ක් තියෙනවා නම් 14 වෙනි කාණ්ඩය, 5ක් තියෙනවා නම් 15 වෙනි කාණ්ඩය, 6ක් නම් 16, 7ක් නම් 17, 8ක් නම් 18 කාණ්ඩය. මෙන්න මේ විදිහට කාණ්ඩ තීරණය කරනවා. දැන් බලමු ඊළඟ අවස්ථාව. මේ බලන්න ඔබට අභ්‍යාසයක් දීලා තියෙනවා. දැන් ඔබ අනුයාතනීකරණ ශක්තිය ගැන යමක් ඉගෙන ගත්තා. ඔබට දැනෙනවා X නැමැති මූලද්‍රව්‍යයේ අනුයාතනීකරණ ශක්තිය 6 විචලන රටාව මේ තියෙන්නේ. X කියන්නේ කවුද කියලා ඔබ දන්නේ නැහැ. X නැමැති මූලද්‍රව්‍යයක අනුයාතනීකරණ ශක්තිය 6ක විචලන රටාව. මොනවද අහන්නේ? X මූලද්‍රව්‍ය ආවර්ත වගුවේ කවර කාණ්ඩයකට අයත් වේදයි හේතු දෙමින් පැහැදිලි කරන්න. අපි කොහොමද කාණ්ඩය හඳුනාගන්නේ? ළමයි කියන්නේ ඒ මූලද්‍රව්‍යයේ පරමාණුවක් ගත්තොත් පරමාණුවේ පිටස්තරම ශක්ති මට්ටමේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දන්නවා නම් කාණ්ඩය කියන්න පුළුවන්. පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1ක් නම් පළවන කාණ්ඩය, 2ක් නම් දෙවෙනි කාණ්ඩය, 3ක් නම් 13 වෙනි කාණ්ඩය, 4ක් නම් 14 වෙනි කාණ්ඩය, 5ක් නම් 15 වෙනි කාණ්ඩය ආදී වශයෙන් කියන්න පුළුවන්. ඉතින් අපි කොහොමද මේ මූලද්‍රව්‍ය පරමාණුවේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සොයාගන්නේ? මෙන්න මේ ප්‍රස්තාරය බලන්න. ඔබ හිතන්නේ මේ X කියන මූලද්‍රව්‍ය ඒ මූලද්‍රව්‍ය අනුයාතනීකරණ ශක්තිය දිහා බැලුවම ඔබට කියන්න පුළුවන්ද මෙහි පරමාණුවේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? කියන්න. ලිහිල්ව තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කියන්න පුළුවන් නේද? කීයද? 1යි, 2යි, 3යි, 4යි. ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි. කොහොමද 4ක් බව තීරණය කරේ? බලන්න පළවන, දෙවන, තුන්වන, හතරවන අයනීකරණ ශක්තිය අඩු වගයක්. නමුත් I5 කැපී පෙනෙන ලෙස ඉහළයි. I4, I5, I4 හතරවන අයනීකරණ ශක්තිය. I5 මේ පළවන, I1, I2, I3, I4 මේ I5 මේ I6 I4 සහ I5 අතර කැපී පෙනෙන ශක්ති පරතරයක් තියෙනවා. ඒ නිසා මේ පරමාණුවේ ඉතාමත්ම පහසුවෙන්ම ඉවත් කරපු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 1, 2, 3, 4. පළවන ඉලෙක්ට්‍රෝන 4. මේ නිසා පරමාණුවේ ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි. ඒ නිසා පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4යි. ඒ නිසා ආවර්තකයේ මොකද්ද කාණ්ඩය? 14 වන කාණ්ඩය. පැහැදිලිද?
කවර කාණ්ඩයකට අයත් වේදයි 14 කාණ්ඩය. හේතු දෙමින් පැහැදිලි කරන්න. මොනවද ලියන්න ඕන උත්තර? හේතු දෙමින් මොනවද හේතු? ඔබ කියන්න ඕන මේ වගේ ප්‍රශ්නයට පිළිතුරු ලියනකොට පළවෙනි කොටස කවර කාණ්ඩයකට හේතුව දෙමු. මොකද්ද හේතුව? ඔබ ලියන්න ඕන I4 සහ I5. 4 වන අයනීකරණ ශක්තිය සහ 5 වන අයනීකරණ ශක්තිය අතර කැපී පෙනෙන ශක්ති පරතරය. එනිසා පිළිතුරු ලියනකොට මෙන්න මේ ආකාරය ලියන්න පුරුදු වෙන්න. පළවෙනි කොටස I4 සහ I5 අතර කැපී පෙනෙන ශක්ති පරතරයක් පැවතීම. එනිසා පරමාණුවේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පැවතී. ඒක තමයි නිගමනය. එනිසා ආවර්ත වගුවේ. එනිසා දා 4 වන ඉලෙක්ට්‍රෝන 4 නේ තියෙන්නේ. 14 වන කාණ්ඩයට ඈත් වේ. ඒ ඔබ පිළිතුරු ලිව්වේ X ආවර්ත වගුවේ කුමන කාණ්ඩයකට ඈත් වේදයි කියන එක හේතු දෙමින්. දැන් බලන්න පිළිතුරු ලිවීමේදී ලියන්න ඕන කරුණු මොනවද කියලා. මේ ප්‍රධාන ශක්ති වෙනස තියෙන අයනීකරණ ශක්ති දෙක කියන්න ඕන. I4 සහ I5 අතර කැපී පෙනෙන ශක්ති පරතරයක් තිබීම. ඒ නිසා ආවර්ත වගුවේ මේ X නම් පරමාණු ගත්තොත් X පරමාණුවේ ලිහිල්ල බැඳී ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4ක් වීම. ලිහිල්ල බැඳී ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4ක් කියන්නේ පිටස්තරම ප්‍රධාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4ක් පැවතීම. ඒ නිසා අවසාන තීරණය ආවර්ත වගුවේ 14 වන කාණ්ඩයට අයත් වීම. ඒ තමයි පිළිතුරු ලියන ආකාරය. ඔබටත් විභාගයකදී අනුයාත අයනීකරණ ශක්ති විචලන රටා ප්‍රස්ථාරයක් දුන්නොත් මේ වගේ මේ ප්‍රස්ථාරය ආශ්‍රිතව ඔබගේ ප්‍රශ්නයක් නිර්මාණය කළොත් මේ මූලද්‍රව්‍ය කුමන කාණ්ඩයකට අයත්ද කියලා දැන් ඔබට පැහැදිලි ඇති කාණ්ඩය තීරණය කිරීම. ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 4ක් නම් 14 වන කාණ්ඩය. මේ බලන්න X ආවර්ත වගුවේ 3 වන ආවර්තයට අයත් නම් දැන් මේක 14 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්. පහළ පන්තිවලදී නම් ඉගෙන ගත්තේ 4 වන කාණ්ඩය කියලා. අපි දැන් කියන්නේ 14 වන කාණ්ඩය. 3 වන ආවර්තයට අයත් නම් X හඳුනා ගන්න. දැන් 3 වන ආවර්තයේ මූලද්‍රව්‍ය
පළවන ආවර්තයේ තියෙන්නේ හයිඩ්‍රජන් හීලියම්. දෙවන ආවර්තයේ තියෙන ලිතියම් සිර නියාන්. තුන්වන ආවර්තයේ පටන් ගන්නේ සෝඩියම්. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින් ආගන්. කාණ්ඩ පළවන කාණ්ඩය දෙවෙනි කාණ්ඩය පාලපන්දලදී කාණ්ඩය 3 කිව්වේ අපි කියන්නේ දැන් 13 14 15 16 17 18 කාණ්ඩ. මේ අනුව 14 වන කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍ය තමයි සිලිකන්. එහෙනම් මේ සිලිකන් වල අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය මේ ඇඳලා තියෙන්නේ. සිලිකන් වල පරමාණු ක්‍රමාංකය 14යි. සෝඩියම් 11, මැග්නීසියම් 12, 13, 14 සිලිකන්. මේ අනුව සිලිකන් ඉලෙක්ට්‍රෝන 14ක් තියෙනවා සිලිකන්. ඔබ දන්නවා ඉලෙක්ට්‍රෝන බෙදී ඇති ආකාරය 2 8 4 බලන්න. පිටස්තරම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 4යි තියෙන්නේ. ඒ නිසා පිටස්තරම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 ඉවත් කරලා පස්සේ ලේසියෙන්ම ඊටමත් ස්ථායී සැකසුමක් එන්නේ මේ ඉලෙක්ට්‍රෝන 10 අවස්ථාව. ස්ථායී ඒ නිසා බිඳීම ඒ ස්ථායී අවස්ථාව බිඳ දැමීම වඩාත් අපහසුයි. ඉලෙක්ට්‍රෝන 10 කියන්නේ ස්ථායී සැකසුමක්. ඔබ අහලා ඇති ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන මූලද්‍රව්‍ය නියෝන්. ස්ථායී ඉලෙක්ට්‍රෝන සැකසුමක් තියෙන. උච්ච වායු කියලා කියන්නේ ඒවෙන් ලේසියෙන් පහසුවෙන් ධන අයන හදන්නේ. ඉලෙක්ට්‍රෝන 10 ඊටමත් ස්ථායී සැකසුමක්. ඒ නිසා තමයි ඉලෙක්ට්‍රෝන 10ක් ලැබුණු විගසම අයනීකරණ ශක්තිය ඊටමත් ඉහළ අගයකට යන්නේ. මේ අනුව අපෙන් අහනවා x ආවර්තවගේ තුන්වන ආවර්තයට වෙනම් x හඳුනා ගන්න. මේ තියෙන්නේ x ආවර්තවගේ තුන්වන ආවර්තයට නම් x හඳුනා ගන්න. මේ අනුව x කියන්නේ සිලිකන්. මේ අනුව මේකේ පිළිතුර සිලිකන්. දැන් බලන්න මේ සිලිකන් වල ඉලෙක්ට්‍රෝන සැකසුම දිහා බැලුවම අපිට පෙනී යනවා පිටස්තරම ශක්තිවන්තමේ තියෙන ඉලෙක්ට්‍රෝන 4 ඉවත් කරලා පස්සේ ස්ථායී ඉලෙක්ට්‍රෝන සැකසුමක් වෙනවා ඉලෙක්ට්‍රෝන 10ක. ඒතර ඉලෙක්ට්‍රෝන 10ක් කියන්නේ ඊටමත් ස්ථායී ඉලෙක්ට්‍රෝන සැකසුමක්. ඒතර දැන් අපි බලමු පරමාණුවක ඉලෙක්ට්‍රෝන 4ක් ගියට පස්සේ ස්ථායී ඊටමත් ස්ථායී අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන බව පෙනී යනවා. ඒ නිසානේ මේ පස්වන අයනීකරණ ශක්තිය ඊටමත්ම ඉහළ අගයක් ආවේ. ඉතින් මේ වගේ අවස්ථා තවදුරටත් තහවුරු කරගන්න අපි මූලද්‍රව්‍යයන්ගේ පළමුවන අයනීකරණ ශක්ති විචලන ශක්ති ප්‍රස්ථාරයක් බලමු. මේ බලන්න. මේ ප්‍රස්ථාරය දිහා බැලුවම පේනවා හීලියම්, නියෝන්, ආගන්. නියෝන් කියන්නේ පරමාණු ක්‍රමාංකය 10. බලන්න මේ 2යි 8යි. ඉලෙක්ට්‍රෝන 10ක් ඇති අවස්ථාව ස්ථායී සැකසුමක් බව පෙනී යනවා. මොකද නියෝන් වල ප්‍රථම අයනීකරණ ශක්තිය ඉතාමත්ම ඉහළ අගයක් තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් ස්ථායී ඉලෙක්ට්‍රෝනික සැකසුමක් ඇති අවස්ථාවක් බව පෙනෙන ඉලෙක්ට්‍රෝන 10ක් තිබෙන අවස්ථාව. අපි දැක්කා මීට පෙර මේ තියෙන්නේ සිලිකන්. සිලිකන් වල දැක්කා ඉලෙක්ට්‍රෝන 4ක් ගියාට පස්සේ ඊටමත් ස්ථායී සැකසුමක ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන බව. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10න් පළවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම වඩාත් අමාරුයි. පස්වන ඉලෙක්ට්‍රෝන. ඒ කියන්නේ ඒ 10න් පළවන ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට ගත් උත්සාහය. පස්වන අයනීකරණ ශක්තිය ඉහළ අගයක්. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10ක් කියන අවස්ථාව ඊටමත් ස්ථායී බව තහවුරු වෙනවා. දැන් බලන්න මේ ප්‍රස්ථාරයෙන් ඔප්පු වෙනවා මේ දේ. නියෝන් වල ඉලෙක්ට්‍රොනික සැකසුම ඉලෙක්ට්‍රෝන 10. නියෝන් කියන්නේ පරමාණු ක්‍රමාංකය 10. K වල ඉලෙක්ට්‍රෝන 2යි. L වල 8යි.
ඒ ඉලෙක්ට්‍රෝන 10ක් තියෙන අවස්ථාවට ඉතාමත්ම ස්ථායි සැකසුමක් තියෙන බව පේනවා. ඒ නිසා තමයි නියොන් වල ප්‍රථම අයනීකරණ ශක්තිය ඉහළම වෙලා තියෙන්නේ. ඒ වගේම අපට පේන හීලියම් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙන අවස්ථාව ඉතාමත්ම ස්ථායි. ඒ වගේම පේන ආගන් ඉලෙක්ට්‍රෝන 18ක් තියෙන අවස්ථාව ආගන් මෙන්න මේ ඉලෙක්ට්‍රෝන සැකසුම් 2 10 18 මෙන්න මේ වගේ ඉලෙක්ට්‍රෝන සැකසුම් ලේසියෙන් පහසුවෙන් බිඳීම අමාරුයි. ඒවයින් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම අතිශයින්ම අපහසු නිසා වෙන්නේ නැති ප්‍රථම අයනීකරණ ශක්තිය මේ මූලද්‍රව්‍යයන්ගේ උච්ච වෙලා තියෙන. උපරිම වෙලා තියෙන මේ උපරිම. දැන් බලන්න මේ කියන දේවල් ප්‍රථම අයනීකරණ ශක්තිය උපරිම මූලද්‍රව්‍ය හීලියම් නියොන් ආගන් බැවින් මේ මූලද්‍රව්‍යයන්ගේ ඉලෙක්ට්‍රෝන සැකසුම් හෙවත් ඉලෙක්ට්‍රෝන වින්‍යාස වඩාත් ස්ථායි වෙනවා. වඩාත් ස්ථායි වෙනවා. මේ අවස්ථාව හීලියම් නියොන් 2 ආගන් 2 මේ අනවා ඔබට පේනවා මේ ප්‍රස්ථාරය අධ්‍යයනය කරන් පස්සේ මෙවන් නිගමනවලට එන්න පුළුවන්. කිසියම් මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන 2ක් 10ක් හෝ 18ක් පවතින අවස්ථාවක් ලැබේ නම් ඒ කියන්නේ පරමාණුකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරගෙන යනකොට ඔන්න ඉලෙක්ට්‍රෝන 2ක් තියෙන අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාව බිඳීම ඉතාමත්ම අපහසුයි. මූලද්‍රව්‍ය පරමාණුකින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරගෙන යනකොට ඔන්න ඉලෙක්ට්‍රෝන කීපයක් ඉවත් කරලා පස්සේ 10ක් ඉතුරුලා තියෙනවා. ඒ 10න් එකක් ඉවත් කිරීම අතිශයින්ම දුෂ්කරයි. ඒතර කැපී පෙනෙන වැඩිවීමක් තියෙනවා. අන්න ඒක එකෙන් අදහස් කරන්නේ. මූලද්‍රව්‍ය පරමාණුක ඉලෙක්ට්‍රෝන 2ක් 10ක් 18ක් පැවතින අවස්ථා ඉතාමත් ස්ථායි ඉලෙක්ට්‍රෝන සැකසුම් බව නිගමනය කරන්න පුළුවන්. ඒ අනුව මේ ප්‍රස්ථාරයේ පරිදි හීලියම් නියොන් ආගන් මූලද්‍රව්‍යයන්ට ඉතාමත් ස්ථායි ඉලෙක්ට්‍රෝනක වින්‍යාස තිබීම නිසා ඒවා රාසායනික වශයෙන් කිසිදු ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ. ඒවා උච්ච වායු ලෙස හඳුන්වනවා. මෙන්න මේ තත්ත්වය යටතේ තමයි අපි අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාර ඇඳා කාබන් සඳහා කාබන් වල ඉලෙක්ට්‍රෝන මේ විදිහට ඔබ දැක්ක කාබන් වල අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය IN මේකේ ඉලෙක්ට්‍රෝන 4ක් ලිහිල්ලා බැඳලා තිබුණේ මේ විදිහට 1 2 3 4යි. ඉලෙක්ට්‍රෝන 4ක් ගියාට පස්සේ ස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන 2ක් එනවා. ඒ තමයි දැන් ඉගෙන ගත්ත ඉලෙක්ට්‍රෝන 2ක් තියෙන හීලියම්. අන්නේ අවස්ථාව මෙතන ඉලෙක්ට්‍රෝන 2ක් වඩාත් ස්ථායි සැකසුමක තියෙන බව පේනවා මේ. ඒ නිසා 4 වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා පස්සේ 5 වෙනි ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම අතිශයම අමාරුයි. මේ නිසා 4 සහ 5 වන අයනීකරණ ශක්තිය අතර කැපී පෙනෙන ශක්ති වෙනසක් වෙනවා මෙතනින් පස්සේ. ඉලෙක්ට්‍රෝන 4ක් ලිහිල්ව ඉවත් කරන්න පුළුවන්. ඉතිරි ඉලෙක්ට්‍රෝන 2 වඩාත් අපහසු වෙනවා. ඒ අවස්ථාව තමයි ඔබට දැන් තහවුරු කරේ. ඉලෙක්ට්‍රෝන 2ක් ඉතාමත් ස්ථායි සැකසුමක තියෙන බව. ඒ හීලියම් වින්‍යාසය. හීලියම්ට සමාන ඉලෙක්ට්‍රෝන සැකසුම. ඒ වගේම ඔබ දැක්කා ප්‍රස්ථාරයක් නිර්මාණය කළා. ඇලුමිනියම් පරමාණු ක්‍රමාංකය 13 ඇලුමිනියම් 2යි 8යි 3. තර මේ ඇලුමිනියම් වල අනුයාත අයනීකරණ ශක්ති ප්‍රස්ථාරය නිර්මාණය කළොත් ඔබට පේනවා IN ඉලෙක්ට්‍රෝන 3ක් පිටස්තරම ශක්ති මට්ටමේ තියෙන්නේ. මේ නිසා ඉලෙක්ට්‍රෝන 3ක් මේ විදිහට ඉවත් කරගෙන යනවා ලේසියෙන්ම 1 2 3
ඉලෙක්ට්‍රෝන 3ක් ඉවත් කරලා පස්සේ මෙන්න මේ අවස්ථාව එන්නේ ඉලෙක්ට්‍රෝන 10 නියෝන් ඉලෙක්ට්‍රෝන සැකසුම. ඒ සැකසුම බෙදීම ලේසි පහසු නැහැ. ස්ථායි වින්‍යාසයක්. ඒ නිසා මේ ඉලෙක්ට්‍රෝන 3 ඉවත් කරලා පස්සේ ඉතිරි ඉලෙක්ට්‍රෝන 10න් එකක් ඉවත් කිරීම ගත්තොත් ඒක අතිශයින්ම දුෂ්කරයි කැපී පෙනෙන වැඩිවීම. ඊට පස්සේ ක්‍රමයෙන් වැඩි වෙගෙන යනවා. මෙන්න මේ වගේ කැපී පෙනෙන වෙනස් වීම ඔබ දැක්කේ උච්ච වායු වින්‍යාසය බිඳලන අවස්ථාවේ. අන්නේ අවස්ථාව ගැන තමයි දැන් ඔබට පැහැදිලි කළේ. අපි දැන් බලමු තවත් අවස්ථාවක්. මේ බලන්න නාඩිජන් සඳහා නාඩි චැනල ප්‍රථම දෙවන තුන්වන හතරවන පස්වන අයනීකරණ ශක්ති 5කට පස්සේ එක පාට කැපී පෙනෙන වැඩිවීම. එහෙමනම් ස්ථිර වශයෙන්ම ඔබට දැන් පැහැදිලි මේ නාඩිජන් පරමාණුවේ ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 5ක් බව. ඒ නිසා ආවර්තකයේ 15 වන කාණ්ඩයට මේ අයත් වෙනවා. බලන්න 5 වන සහ 6 වන අයනීකරණ ශක්තිය අතර කැපී පෙනෙන ශක්ති පරතරය. ඒ නිසා අස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන 5ක් ස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන 2ක් අස්ථායි සැකසුමකින් කියන්නේ ලිහිල්ව බැඳුණු ඉලෙක්ට්‍රෝන 5ක් පිටස්තරව ශක්ති වට්ටමේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙන ලිහිල්ව බැඳුණු ඒ නිසා වර්තාගුවේ මේ මූලද්‍රව්‍ය අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් ලිහිල්ව බැඳී ඇති නිසා ආවර්තාගුවේ 15 වන කාණ්ඩයට 6 වන 7 වන අයනීකරණ ශක්ති කැපී පෙනී ඉහළා ගියා නේ. ඉතාමත් ස්ථායි සැකසුමක ඉලෙක්ට්‍රෝන 2ක් තිබුණු බව පෙනී යනවා. ඒ නිසා පරමාණු ඉලෙක්ට්‍රෝන 2ක් ඉතාමත් ස්ථායි සැකසුමකින් තිබිලා මේ අනුව පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන 7 ගත්තොත් නාඩිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන 7න් 5ක් ලිහිල්ව බැඳුණු අස්ථායි සැකසුමකින් 2ක් ස්ථායි බැඳුණු ස්ථායි සැකසුමකින්. මේ අනුව ශක්ති මට්ටම් දෙකකට බෙදී ඇති බව පේනවා. ඉලෙක්ට්‍රෝන 2ක් ස්ථායි 5ක් අස්ථායි. මේ ඉලෙක්ට්‍රෝන ස්ථායි මේ ඉලෙක්ට්‍රෝන අස්ථායි. දැන් බලමු. මේ තියෙන නාඩිජන් පරමාණු ඉලෙක්ට්‍රෝන වලින් 5ක් අස්ථායි සැකසුමකින් ශක්තිය වැඩි. නෂ්ටයට ඇති ස්ථායි සැකසුමකින් ඉලෙක්ට්‍රෝන 2ක් නෂ්ටය ළඟ. නෂ්ටයේ සිට ඈතට යන්න ටිකක් අස්ථායි වෙනවා. මේ අනුව පරමාණුක නෂ්ටය මේ වගේ නම් මේ ඉලෙක්ට්‍රෝන 2ක් මේ ඉලෙක්ට්‍රෝන 5ක් නාඩිජන් වල මේ K ශක්ති මට්ටම මේ L ශක්ති මට්ටම නෂ්ටයේ සිට ඈතට යන්න ශක්තිය වැඩි වෙනවා. ශක්තිය වැඩි වේ. අඩුම ශක්ති අවස්ථාව තියෙන නෂ්ටය ළඟින්ම අඩුම ශක්ති අවස්ථාව කියන්නේ වඩාත් ස්ථායි අවස්ථාව. නෂ්ටය ළඟම තියෙන ඉලෙක්ට්‍රෝන වල ශක්තිය අඩුයි. වඩාත් ස්ථායි. නෂ්ටයෙන් ඈතට යන්න ශක්තිය වැඩි. ක්‍රමයෙන් අස්ථායි වෙනවා. මේ අනුව පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ගත්තම ඒවා ශක්ති අවස්ථාවලට බෙදී පවතිනවා. මේ ගැන මුලින්ම අදහස් පළ කළේ නීල්ස් බෝ වාදේ. ඒ නීල්ස් බෝ තමයි කිව්වේ මුලින්ම ඉලෙක්ට්‍රෝන නිශ්චිත ශක්ති අවස්ථාවන්ට බෙදී ඇති බව. ඒ ගැන අපි තවදුරටත් තහවුරු කරා අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන්. ඒ නිසා අද අපි අධ්‍යයනය කළේ අනුයාත අයනීකරණ ශක්ති දත්ත හැදෑරීමෙන් පරමාණුක ඇති ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බෙදී ඇති බව. අපි ඊළඟ පාඩමේදී බලමු පරමාණුක වර්ණාවලි හැදෑරීමෙන් පරමාණුක ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වලට බෙදී ඇති බව තවදුරටත් තහවුරු කරන්න පරමාණුක වර්ණාවලි හැදෑරීමෙන්.